පැරණි ගිවිසුම යෙසායා 6 වන කොටස. දෙවියන් වහන්සේ ජෙරුසලම ආරක්ෂා කිරීම. උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත. ඔහු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති සිව්රංග හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. ඒත් ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔහු තමන්ගේ විශ්වාසය නොතබති. සමිඳුන්ගේ උපදෙස් නොසොයති. එතුමානන් කරන දේ එතුමානෝ හොඳින් දන්න සේක. එතුමානෝ විනාශය එවන සේක. දුෂ්ටයන්ටද ඔවුන් ආරක්ෂා කරන අයටද දඬුවම් කරන බවට එතුමන් කරන තර්ජන ඉටු කරන සේක. මිස්ර වාසීහු දෙවිවරු නොවෙති. ඔහු මනුෂ්‍යයෝය. ඔවුන්ගේ අශ්වයන්ට ආලෝකීක බලයක් නැත. ඔහු ඇට මස්වලින් යුක්තය. සමිඳුන් ක්‍රියා කරන විට බලවත් ජාතිය විනාශ වන්නේය. එයින් උදව් ලැබූ බෙලහීන ජාතියද වැටෙන්නේය. ඒ ජාති දෙකම විනාශ කරනු ලබන්නෝය. සමිදානෝ මට මෙසේ වදාළසේක. සතෙකු ගොදුරු කරගත් සිංහයෙකු හෝ සිංහ පොව්වෙකු හෝ එඬේරුන් කොතරම් කෑමොර ගැසුවත් බිය ගන්වා එළවා දමන්නට ඔවුන්ට නොහැකිය. එමෙන්ම සීයෝන් කන්ද ආරක්ෂා කිරීමෙන් සව් බලති සමිඳුන් වන මා වැළැක්විය හැකි කිසිවෙක් නැත. කුරුළු පැටවුන් ආරක්ෂා කරන පිණිස කුරුල්ලෙකු ඉහළින් පියාසර කරන්නාක් මෙන් සව් බලති සමිදානන් වන මම ජෙරුසලමට රැකවරණය දී එය රැකබලා ආරක්ෂා කර මුදා ගන්නෙමි. ඊශ්‍රායල් වැසියනි, නුඹලා මට විරුද්ධව පව්කොට මා ප්‍රතික්ෂේප කළහුය. දැන් ඉතින් මා වෙත හැරී එන්න. පාපයට පෙළඹී රන් රිදීයෙන් සාදාගත් දේව රූප නුඹලා ඉවත ලන කාලය පැමිණෙන්නේය. එකල අසිරියන් වරු යුද්ධයේදී මනුෂ්‍ය බලයකින් නොව ඊට වඩා අධික බලයකින් විනාශ වන්නෝය. ඔහු යුද්ධයෙන් පලා යන්නෝය. ඔවුන්ගේ තරුණයෝ වහල්ලු වන්නෝය. ඔවුන්ගේ රජ බීතියෙන් පලා යන්නේය. නිලධාරීහු තැතිගෙන ඔවුන්ගේ දජ සංකේතය ඉවත දමන්නෝය. මෙසේ පවසන්නේ ඊශ්‍රායෙලි නමස්කාරය ලබන එහි දවන යාග පූජා ලබන සමිදානෝය. අවංක රජ කෙනෙක්. අවංක රජ කෙනෙකුද යුක්තියෙන් පාලනය කරන අධිපතීන්ද ඇතිවන කාලයක් පැමිණෙන්නේය. ඔහු සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන්ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන්ද වියලි බිමේ ගලා යන දිය පාරවල් මෙන්ද
පාළු පෙදෙසක සෙවන ගෙන දෙන විශාල පර්වතයක් මෙන්ද වන්නෝය. පෙනීම ඇති අයගේ ඇස් අඳුරු නොවේ. කන් ඇසෙන අයගේ කන් ඇහුම්කන් දෙයි. ඔහු ඉක්මන්කාර ගතියෙන් තොරව ඥානවන්ත ලෙස ක්‍රියා කරමින් තේරුම් පැහැදුම් ඇතිව කතා කරන්නෝය. අද මෙයා උත්තමේ කියාවත් කපටියා ගුණවන්තය කියාවත් තවත් කියනු නොලබන්නේය. අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි. ඔහු කරන දේත් සිතන දේත් දෙවිදුන්ට අපහාසයකි. ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේවත් පිපාසිත අයට බොන්න දෙන්නේවත් නැත. ඔහු දුෂ්ට උපායොදයි. බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත් ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපායොදයි. ඒත් යුක්තිගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියා කර යුක්තිය වෙනුවෙන් ස්ථීරව සිටින්නේය. විනිශ්චය හා පුනරුත්ථාපනය. සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න. වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න. ඔබ දැන් තෘප්තිමත්ව සිටින නමුත් තව අවුරුද්දකින් පමණ නෙලා ගැනීමට මුද්‍රික ඵල කිසිවක් නොවන නිසා ඔබේ බලාපොරොත්තු ඥාන වන්නේය, ශුන්‍ය වන්නේය. කරදර වලින් නිදහස්ව සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, දැන් බීතියෙන් වෙවුලන්න. ඔබේ වස්ත්‍ර ගලවා දමන්න. ඉඟ වටා ගෝනි රැඳි ඇඳගන්න. සාරවත් කෙත් හා මිදිවතු විනාශ වී ඇති නිසා ශෝකයෙන් ඔබේ පපුවට ගසා ගන්න. මාගේ සෙනගගේ ඉඩම්වල කටු පඳුරුද ගොකටුද හටගන්නේය. සොම්නසින් පිනා ගිය සියලුම ප්‍රීතිය ඇති නගරයේ ගෙවල එසේ වන්නේය. රජ මැදුර පවා හිස් වන්නේය. අගනුවරද සම්පූර්ණයෙන් පාළු වන්නේය. ගෙවල්ද මුර කොටුද සදහටම නටබුන් වන්නේය. වල් කොටලුවන් එහි ලගිනු ඇත. ඒවා බැටළුවන්ට තනබිම් වන්නේය. ඒත් දෙවිදානෝ සිය ආත්මානුභාවය අප වෙත නැවත වරක් එවන සේක. එවිට පාළු ඉඩම් සාරවත් වන්නේය. සාරවත් ඉඩම් පාළු වන්නේය. දේශයේ සෑම තැනම පාළු කරේ යුක්තියත් සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේය. සියලු දෙනාම හරි දේ කරන බැවින් සාමයත් ආරක්ෂාවත් සදාටම පවතින්නේය. දෙවිදුන්ගේ සෙනගගේ ගෙවල සාමයත් ආරක්ෂාවත් කරදර වලින් නිදහස්කමත් ඇති වන්නේය. ගල් වර්ෂාවෙන් වනය ඇද වැටි නගරයද සමතලා වූවත් වැපිරිය සඳහා
බොහෝසේ වතුරද ගවයන්ට හා කොටලුවන්ට නිදහසේ කෑමට සෑම තැනම තන බින්ද ඇතිවන නිසා නුඹලා වාසනාවන්තයෝය. උපකාර සඳහා යෙදීමක්. කිසිවකු විසින් කොල්ල කනු නොලැබූ නමුත් කොල්ල කන ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත් ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත. ඔවුන්ගේ කොල්ල කෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන්ම කොල්ල කෑමටත් ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත. සමිඳුනි, අපට දයා වුව මැනව. අප අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි තබා ඇත. දිනෙන් දින අප ආරක්ෂා කර ඔබේ බහු බලයෙන් අප රැකගත මැනව. කරදර ඇති කාලවලදී අප මුදාගත මැනව. ඔබ අප වෙනුවෙන් සටන් කරන විට යුද්ධ ഘോഷාව නිසා ජාතිහු පලා යන්නෝය. දලඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ල කෑ වස්තුව රැස් කෙරේ. පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත. සමිදානෝ මහෝත්තම වනසේක. සියල්ල කෙරෙහි එතුමානෝ ආණ්ඩු කරන සේක. එතුමානෝ ජෙරුසලම පුරා යුක්තියත් ධර්මිෂ්ඨකමත් පිහිටුවන සේක. එතුමානෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක. එතුමානෝ නිරන්තරයෙන් සිය සෙනග ආරක්ෂා කොට ප්‍රඥාවත් දැනගැන්මත් ඔවුන්ට දෙන සේක. සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔහු උසස් වස්තුවක් සේ අගය කරති. නිර්භීත සෙනග පීඨ ඉල්ලා මොර ගසති. සාමයේ තානාපතිහු මා දුකින් හඬති. මහා මාවත් අන්තරායදායක බැවින් කිසිවෙක් එහි ගමන් නොකරති. ඔවුන් ගිවිසුම අවලංගු කර ඇත. පොරොන්දු කඩ කර ඇත. කිසිවෙකුට තවත් ගරු නොකරනු ඇත. දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියලී ගොස් ඇත. ශාරෝන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මේල් ගස්වලින් කොළ හැලේ. සතුරන්ට තරවටු කිරීම. සමිදානෝ ජාතීන් හට මෙසේ වදාරන සේක. දැන් මම ක්‍රියා කරන්නෙමි. මා කොතරම් බලවත්ද කියා පෙන්වන්නෙමි. නුඹලා කිසිම තේරුමක් නැති යෝජනා කරන්නෝය. නුඹලා කරන සියලු දේ නිෂ්ඵලය. ගින්නක් වැනි හුස්මක් නුඹලා දවාලන්නේය. නුඹලා පුලුස්සනු ලබන හුණුගල් මෙන්ද කපා ගින්නේ දවාලනු ලබන කටු පඳුරු මෙන්ද වන්නෝය. දුර සිටින නුඹලා මා කළ දේ බලන්න. ළඟ සිටින නුඹලා මාගේ බල පරාක්‍රමය තේරුම් ගන්න. සීයොන්නි පෞකාරයෝ බියෙන් වෙව්ලති. අභක්තිකයෝ බීතියෙන් ඇලලී යති.
මේ දවන ගින්නේ අප අතරින් කවරෙකුට ජීවත් විය හැකිද? මේ සදා ගින්නෙන් කෙසේ ගැලවෙන්නද? නුඹලා අවංකව කතා කරන්නවු නම්, හරි දේ කරන්නවු නම්, දුප්පතුන් රවටන්න නුඹලාගේ බලය පාවිච්චි නොකරන්නවු නම්, අල්ලස් නොගන්නවු නම්, මිනි මරන්න හා අනිකුත් අපරාධ කරන්න උපා යොදන අය සමග හවුල් නොවන්නවු නම්, නුඹලාට ජය අත්වී ශක්තිමත් බලකොටුවක සිටින්නන්සේ සුරක්ෂිත වන්නවුය. කෑමට ආහාරද බීමට වතුරද නුඹලාට ඇතිවන්නේය. තේජාන්විත අනාගතයක් සියලු දිශාවල පැතිර ඇති දේශයක් කෙරෙහි තේජසින් පාලනය කරන රජ කෙනෙක් නුඹලාට නැවත දකින්න ලැබෙන්නේය. විදේශීය බදු අය කරන්නාද, කප්පම් ගන්නාද, වස්තු රැස් කරන්නාද ගැන පෙර තිබූ නුඹේ බිය මතක මාත්‍රයක් පමණක් වන්නේය. නුඹලාට නොතේරෙන විදේශීය භාෂාවකින් කතා කරන විදේශිකයන් තවත් නුඹලාගේ ඇස්වලින් දකින්න ලැබෙන්නේ නැත. අපේ ආගමික මංගල්‍යයන් පවත්වන ස්ථානයක් වන සීයෝන් දෙස බලන්න, ජෙරුසලම දෙස බලන්න. ජීවත් වීමට එය කොතරම් සුරක්ෂිත වාස භවනයක් වන්නේද? එය කිසි කලක නොසෙල්වන, ඇබ ගලවනු නොලබන, ලනු නොකැඩෙන කූඩාරමක් හා සමාන වන්නේය. සමිදානෝ සිය තේජාලංකාරය අපට පෙන්වන සේක. එතුමානු ගංගා හා දිය ඇලවල් අසල වැඩ සිටින සේක. සතුරු නැව් එහි යාත්‍රා නොකරන්නේය. ඒ නැව්වල ආම්පන්න වලින් වැඩක් නැත. රුවල් විදහන්න බැරිය. කුඹගහ කෙලින් තබන්න බැරිය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇතිවන්නේය. සමිදානෝම අප පාලනය කරන රජානන් වනසේක. අප විනිශ්චය කරුවානන් වනසේක. එතුමානෝ අප පාලනය කර අප ආරක්ෂා කරන සේක. අපේ දේශයේ සිටින කිසිවෙකු මින් පසු ලෙඩක් දුකක් ගැන පැමිණිලි කරන්නේ නැත. එහි වාසය කරන සියලු දෙනාගේ පව් කමා කරනු ලබන්නේය. සතුරන්ට දඬුවම් කිරීම. ජාතීනි ලංවන්න, ජනයනි සවන් දෙන්න. මුළු පොළොවද එයි වැසි සියල්ලන්ද පැමිණ සවන් දෙන්න. සමිඳුන් සෑම ජාතීන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සියලු සේනාවන් කෙරෙහි කෝප වී විනාශයටත් මැරුන් කෑමටත් ඔවුන් තීන්දු කර ඇත. ඔවුන් අතරින්
මැරුම් කෑ අය ඉවත දමනු ලබන්නෝය. ඔවුන්ගේ මලකඳන් ගඳ ගසන්නේය. කඳුවලින් ඔවුන්ගේ ලේ වැස්සෙන්නේය. ඉර හඳ හා තාරකා මැලවී යන්නේය. අහස අකුලන පොතක් මෙන් ඇකිලි ඒ තාරකා මිදි වැලකින් හෝ අත්තික්කා ගසකින් හෝ වැටෙන කොළමෙන් වැටෙන්නේය. සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම් කර ඇත. එයින් එතුමානෝ ඒදොම්හි සිටින විනාශයට තීන්දු කරන ලද සෙනගට පහර දෙනසේක. පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල්ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන්ද සමිදානන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිදානෝ මේ මහා පූජාව බෝෂ්‍රා නගරයේ කරනසේක. මෙය ඒදොම් දේශයේ මහා ඝාතනයක් වන්න සලසනසේක. වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමග ඔහු ඇද වැටෙන්නෝය. ඔවුන්ගේ ලෙන් දේශය රතු වන්නේය. ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේය. සමිදානන් සීයෝන් බේරාගෙන ඈගේ සතුරන්ගෙන් පලිගන්න කාලය මෙය වේ. ඒදොම්හි ගංගා තාර බවටත් එහි භූමිය ගෙන්දගම් බවටත් හැරෙන්නේය. මුළු දේශය දැවෙන තාර බිමක් වන්නේය. එහි ඇවිලෙන ගින්න රෑ දාවල් දෙකී නොනිවී තිබෙන්නේය. එයින් නගින දුම සදහටම පවතින්නේය. පරපුරෙන් පරපුරට එය පාළු වන්නේය. කිසිවෙක් ඒ මැදින් ගමන් නොකරන්නෝය. උකුස්සන්ටත් ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේය. බකමූනෝද කපුටෝද එහි වාසය කරන්නෝය. සමිදානෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු හිස් දේශයක් කරනසේක. රට පාලනය කිරීමට රජ කෙනෙක් නොවන්නේය. අධිපතියෝ කිසිවෙක්ද නොවන්නෝය. එහි මාලිගාවල කටු පඳුරුද බලකොටුවල කහම්බිලියා හා ගොකටුද හටගන්නේය. ඒවා හිවලුන්ටත් පැස්බෑවරුන්ටත් වාසස්ථාන වන්නේය. වනයේ වල් මුර්ගයෝද වෘකයෝද එකට හමුවන්නෝය. වල් එළුවෝ ඔවුන් එකිනෙකාට කෑගසන්නෝය. උලමාත් එහි ලගින්න නිශ්චල තැනක් ලබා ගන්නේය. එහි සර්පයා බෙනය සාදා බිජු දමා රැක පැටවුන් ඈගේ සෙවණෙහි තුරුළු කරගන්නීය. උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝය. සමිඳුන්ගේ පොත කියවා බලන්න. එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක්වත් මේ අඩු නොවන්නේය. හැම එකෙකුටම ගෑනු සතෙක්ද වන්නේය. එය නියම කළේ සමිදානෝමය. සමිදානෝම ඔවුන් එක්රැස් කරනසේක. දාදු දමා දේශය ඔවුන් අතරේ
බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිදානෝය. ඔවුන් එය සදා කාලයටම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත. ගුණවත්කමේ මාර්ගය. වනයද වියලි දේශයද ප්‍රීති වන්නෝය. කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය. එය ප්‍රීතියෙන් ගී හඬ නගන්නේය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේය. කර්මෙල් හා ශාරෝන් කෙත් මෙන් සාරවත් වන්නේය. සමිඳුන්ගේ තේජාලංකාරයද එතුමන්ගේ මහා බල මහිමයද සියල්ලෝ දකින්නෝය. බෙලහීන අත් බලවත් කර වෙවුලන ධන හිස් ශක්තිමත් කරන්න බියසුළු සිත් ඇත්තන්ට මෙසේ කියන්න. බිය නොවී දිරිගන්න. සමිදානෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පලිගන්න පිණිසත් වඩිනසේක. අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බීරන්ගේ කන් ඇරෙන්නේය. කොර අය මුවන් මෙන් දුව පනින්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේය. මරු කතරෙන් ඇල දොළවල් බිඳී එන්නේය. මිරිඟුව ජල පොකුණක් වෙයි. වියලි බිම උල්පත් වලින් පිරෙයි. සිවලුන් ලැගුම්ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේය. ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇතිවේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකිය. අනුවනයන්ද එහි මුලා නොවේ. සිංහයෝ එහි නොවෙතු. දරුණු මුර්ගයෝ එමගේ හමු නොවෙති. සමිඳුන් විසින් මුදාගනු ලැබූ අය පමණක් එහි ගමන් ගනිති. ගැලවීම ලැබූ ඔහු ප්‍රීති ഘോഷා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දුම්නසින් මිදී සදහටම ප්‍රීති වෙමින් ඔහු එහි වෙසෙති. අසිරියාවෙන් ජෙරුසලමට තර්ජනය. හෙසකියා රජුගේ 14 වන අවුරුද්දේදී අසිරියාවේ අධිරාජ්‍යයා වූ සෙනකෙරීබ් පවුරු වලින් ආරක්ෂා කරන ලද ජුදායි නගරවලට පහර දී ඒවා අල්ලා ගත්තේය. ඉන්පසු ඔහු තමාගේ ප්‍රධාන නිලධාරියා වන රබ්ෂාකේ මහත් සේනාවක් සමග ලාකිෂ් සිට ජෙරුසලමට යවා හෙසකියා රජුට යටත් වන ලෙස බල කරන්නට යයි නියම කළේය. ඔහු ගොස් අපුල්ලන්නාගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය. එවිට රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකීම්ද ලේකම් වූ ශෙබ්නාද වාර්තාකරු වූ ආසප්ගේ පුත් ජෝවාද ඔහු වෙත ගියහ. එවිට අසිරියානු නිලධාරියා ඔවුන්ට මෙසේ කීය.
අසිරියාවේ අධිරාජ්‍යයා මෙසේ ප්‍රශ්න කරන්නේ යයි හෙසකියා රජුට කියන්න. ඔබට ඔතරම් විශ්වාසයක් තිබෙන්නේ කොහොමද? යුද්ධයේ බලයත් දක්ෂකමත් උපායත් වෙනුවට කතාව පමණක් සෑහේයයි ඔබ සිතන්නේද? මට විරුද්ධව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරුද කියා ඔබ සිතන්නේද? මිසරය ඔබට උපකාර කරනු ඇතැයි ඔබ සිතන්නේය. ඒත් එය හැරමිටිය සඳහා තැළුණු බට දණ්ඩක් අතට ගැනීම හා සමානය. එයට බර වුවහොත් එය ඇනී එයින් අත සිදුරු වන්නේය. මිසරේ පාරාවෝ රජු කෙරෙහි විශ්වාස කරන අය එවැනි බටදඬු හා සමානය. ඔහු තවදුරටත් කතා කරමින් මෙසේ කීය. ඔබ සමහර විට අපේ දෙවිවන සමිදානන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමුයි මට කියනවා ඇත. ඒත් එම දෙවි සමිදානන් වහන්සේගේ සිද්ධස්ථාන හා පූජාසන කඩා දැමුවේත් එකම පූජාසනයක් ඉදිරියේ නමස්කාර කරන්න ජුදාවේ හා ජෙරුසලමේ වැසියන්ට නියම කළේත් හෙසකියා රජුම නොවේද? මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමග ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් 2000ක් දෙන්නෙමි. උන් පිට නැගී යන්න ඔබට අසුරුවන් සොයාගත හැකිද? එතරම් බැරිනම් රතද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාස කරගෙන ඔබ මාගේ ස්වාමියාගේ සුළු සේවකයන්ගෙන් එක මුලා දෑනියෙකු වුවද පලවා හරින්නේ කෙසේද? ඔබේ රටට මා පහර දී එය විනාශ කළේ සමිදානන් වහන්සේගේ උපකාරය නැතුවය කියා ඔබ සිතන්නේද? ඔබේ රටට පහර දී එය විනාශ කරන්න කියා මට කීවේ සමිදානන් වහන්සේමය. එවිට එලියාකීම්ද ෂෙබ්නාද ජෝවාද රබ්ෂාකේට කතා කොට අරමීය භාෂාවෙන් අපට කතා කරන්න. එය අපට තේරේ. පෞර පිට සෙනගට ඇසෙන පිණිස හේබ්‍රෙව් භාෂාවෙන් කතා නොකරන්නේ කීය. ඔහු පිළිතුරු දෙමින් මෙසේ කීය. අධිරාජයා මා එව්වේ ඔබටත් ඔබේ රජුරුවන්ටත් මේ දේ කියන්නේයි ඔබ සිතන්නවුද? එසේ නොවේ. මා කතා කරන්නේ ඔබට මෙන්ම තමන්ගේම අසූචි කන්නත් තමන්ගේම මූත්‍රා බොන්නත් නියම වී පෞර පිට සිටින මේ සෙනගටය. ප්‍රධාන නිලධාරියා එසේ කියා නැගිට සිට ශබ්ද නගා හේබ්‍රෙව් භාෂාවෙන් කතා කරමින් මෙසේ කීය. අසිරියාවේ අධිරාජයා ඔබට කියන දේට සවන් දෙන්න. ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්නේයි එතුමා ඔබට අවවාද කරයි. මන්ද ඔබ හැම ගලවා ගන්න හෙසකියාට බැරිය. සමිදානන් වහන්සේ සැබවින්ම
අප ගලවා ගන්නා සේක කියාද ඒ නිසා ඔබ හැමගේ නුවර අල්ලා ගන්න උන් වහන්සේ අසිරියාවට නොදෙන සේක කියාද සමිදානන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ඔබ හැම කැමැති කරවා ගැනීමට හෙසකියා රජුට ඉඩ නොදෙන්න. හෙසකියා රජුට සවන් නොදෙනු. අසිරියාවේ අධිරාජයා ඔබ හැමට මෙසේ අණ කරයි. නුවරින් පිටත මා සමග සාමය පිහිටුවන්න. එවිට එතුමා ධාන්‍ය හා මුද්‍රික පානයද කෑම හා මිදි වතුද ඇති ඔබේ දේශයට සමාන වූ දේශයකට ගෙන ගොස් ඔබ පදිංචි කරවන තුරු ඔබ කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්නත් තම තමන්ගේ ලිඳෙන් බොන්නත් ඉඩ දෙන්නේය. සමිදානන් වහන්සේ ඔබ හැම ගලවා ගන්න සේකැයි කියමින් ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. අන් ජාතීන්ගේ දෙවිවරු අසිරියාවේ අධිරාජයාගෙන් ඒ ජාතීන් බේරා ගත්තෝද? මාති හා අර්පාද්හි දෙවිවරු දැන් කොහිද? සෙපර්වායිමි දෙවිවරු කොහිද? කිසිම දෙවි කෙනෙක් සමාරියා බේරා ගත්තේද? කොහෙත්ම නැත. අපේ අධිරාජයාගේ අතින් මේ ජාතීන් මුදා ගැනීමට ඒ දෙවිවරුන්ගෙන් සමත් වූයේ කවරෙක්ද? එසේ නොවූයේ නම් සමිදානන් වහන්සේ ජෙරුසලම ගලවා ගන්න සේකැයි ඔබ සිතන්නේ කුමටද? හෙසකියා රජු පිළිතුරු නොදෙන්නැයි අනකල පරිදි සෙනග නිශ්ශබ්දව සිට කිසි පිළිතුරක් නොදුන්නෝය. එවිට හිල්කියාගේ පුත් එලියාකීම්ද ලේකම්ව සිටි ෂෙබ්නාද ජෝවාද තම තමන්ගේ ඇඳුම් ශෝකයෙන් ඉරාගෙන හෙසකියා රජු වෙත ගොස් රබ්ෂාකේ කීදේ ඔහුට සැලකලෝය. හෙසකියා රජ යෙසායාගේ අවවාද සෙවීම. හෙසකියා රජ ඒ අසා ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගෙන ගෝනි රෙදි පොරවාගෙන සමිදානන් වහන්සේගේ මාලිගාවට පිවිසියේය. ඔහු ගෝනි රෙදි ඇඳගෙන සිටි රජ ගෙදර ප්‍රධානියා වන එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද ජේෂ්ඨ පූජකයන්ද ආමෝස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා වෙත යැව්වේය. ඔවුන් අතේ රජතුමා යෙසායා වෙත යැවූ පණිවුඩය මෙසේය. අද දුකද තර්ජනයද අපහාසයද ඇති දවසක්ය. අපි දරුවකු බිහි කරන්න සිටින නමුත් එසේ කිරීමට නොහැකි තරමට දුර්වල වන ස්ත්‍රියක හා සමානය. අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන
සමිදානන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිදානන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරිව සිටින සෙනග උදෙසා දෙවියන් වහන්සේට යාඥා කරන්න. යෙසායා හෙසකියා රජුගේ පණිවුඩය ලැබූ විට ඔහු වෙත මේ පිළිතුර යැවීය. අසරියාවේ රජුගේ සේවකයන් සමිදානන් වහන්සේට විරුද්ධව කිව් මේ අපහාස වචන ඇසූ විට ඒ ගැන බිය නොවන්න. මම තම දේශයට හැරී යාමට ආරංචියක් ඇසෙන පිණිස අධිරාජයා පිට ආත්මයක් පමුණුවන්නෙමි. ඔහු තම දේශයේදී කඩුවෙන් වැටී යාමට සලස්වන්නෙමි. සමිදානන් වහන්සේ වදාරන සේක. අසිරියාවෙන් තවත් තර්ජනයක්. අසිරියාවේ අධිරාජයා ලාකිෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතනට ගියේය. එතියෝපියාවේ රජ වූ තිර්හාකා මිස්රයේ හමුදාවන් සමග අසිරියන් වරුන්ට පාර දෙන පිණිස එති ඔවුන්ට ආරංචියක් ලැබින. අධිරාජයා මෙය ඇසූ විට හෙසකියා රජු වෙත පණිවුඩකාරයන් යවමින් ජුදාවේ රජ වූ හෙසකියාට මෙසේ කියන්න කීවේය. මාගේ අතට ජෙරුසලම අසු නොවන්නේ යයි කියන ඔබ විශ්වාසය තබන දෙවියන් වහන්සේගේ වචනයට නොරවටෙන්න. අසිරියාවේ රජවරුන් සියලු දේශයන් සහ මුලින්ම විනාශ කළ හැටි ඔබ අසා ඇත. එසේනම් ඔබට ගැලවෙන්න පුළුවන් යයි ඔබ සිතන්නේද? මගේ මුතුන් මිත්තෝ ගෝෂාන්, හාරාන් හා රාෂෙප් යන නගර විනාශ කර තෙලසාරී සිටි බෙතේදාන් ජාතිකයන් මරා දැමුවෝය. ඒ ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කිසිවෙකුට ඔවුන් ගලවාගත නොහැකි විය. හාමාත්, අර්පාද්, සෙපර්වායිම්, හේනා, ඉච්ඡා යන නුවරවල සිටි රජවරු දැන් කොහේද? හෙසකියා පණිවුඩකාරයන්ගේ අතින් ලියුමගෙන එය කියවා දේව මාලිගාවට ගොස් සමිදානන් වහන්සේ ඉදිරියේ ලියුම තබමින් මෙසේ යාඥා කළේය. කෙරවරුන්ට ඉහලින් සිංහාසනාරූಢව සිටින ඊශ්‍රායල් වරුන්ගේ දෙවිවන සියලු බලැති සමිඳුනි, ඔබ පමණක් ලොවේ සියලු රාජ්‍යයන් පාලනය කරන දෙවියන් වහන්සේය. අහසත් පොළවත් මැව්වේ ඔබ වහන්සේය. දැන් සමිදානන් වහන්ස කන් යොමා අපට සවන් දුන මැනව. නෙත් යොමා අප දෙස බැලුව මැනව. ජීවමාන දෙවියන් වන ඔබට අපහාස කරන පිණිස සෙනෙකෙරිබ් කියන සියලු දේට සවන් දුන මැනව. සමිදානන් වහන්ස අසිරියාවේ අධිරාජවරුන් බෝ රාජ්‍යයන් විනාශ කර ඒ දේශයන් පාලු කර
ඔවුන්ගේ දෙවිවරුන් ගින්නේ දවාලු බව අපය දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය. දැන් ඉතින් අපේ දෙවි සමිදානන් වහන්ස ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන් වරුන්ගේ අතින් අප ගැලෙව්ව මැනව. රජතුමාට යෙසායාගේ පණිවුඩය. එවිට අසිරියාවේ රජුවන සෙනෙකෙරිබ් පිළිබඳව කළ යාඥාවට ඊශ්‍රායල් වරුන්ගේ දෙවිවන සමිදානන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර මේ යැයි ආමෝස්ගේ පුත්‍ර වූ යෙසායා තෙමේ හෙසකියා රජු වෙත පණිවුඩයක් යැව්වේය. ඔහු ගැන සමිදානන් වහන්සේ වදාරන වචනය මෙසේය. සීයොන් කන්‍යා දියණිය, නුඹට අවඥාවෙන් සරදම් කරන්නීය. ජෙරුසලමේ දියණිය, නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නීය. නුඹ නින්දා කළේත් අපහාස කළේත් කවරෙකුටද කියා නුඹ සිතන්නේද? නුඹ නින්දා අපහාස කළේ වෙන කිසිවෙකුට නොව ඊශ්‍රායල් වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මටය. නුඹේ රත වාහන මගින් නුඹ උස් කඳු ලෙබනොන් කන්ද ලෙබනොන් කන්දේ මුදුන පවා අල්ලා ගත්තේයයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙදෙව්වෙయ్య. එහි උස්සූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපා දැම්මේ යයිද කඳු මුදුන් වලට හා වනාන්තරවල ඊතා දුර තැන්වලට නුඹ ගියේ යයිද ආඩම්බරයෙන් කීවෙහිය. නුඹ විදේශීය රටවල ලිංහාරා වතුර බීවෙහිය කියාද නුඹේ හේවායෝ නයිල් ගඟ වේලෙන තුරු එය පයින් පෑගුවෝය කියාද කීවෙහිය. මේ සියල්ල කරන්න මා පුරාණයේ සිටම අදහස් කර අදිෂ්ඨාන කළ බව නුඹ නොදන්නේද? ඒවා දැන් මම ඉටු කළෙමි. පවුරු ඇති නගර නාස්ති කොට ඒවා නටබුන් ගොඩවල් කරන්න නුඹට බලය දුන්නේ මමය. එහි සිටි සෙනග බෙලහීනය. ඔහු කැළඹී වියවුල් වූෝය. ඔහු කෙතේ තන කොළද අමු පලාද පියසි උඩ තන කොළද වැඩෙන්න පළමුවෙන් වියලී ගිය ගොයම්ද මෙන් වූහ. එහෙත් නුඹේ ඉඳුම් හිටුම්ද නුඹේ යාම් ඊම්ද මට විරුද්ධව නුඹේ කැරලි කාරකම්ද දැන් මම දනිමි. මට විරුද්ධව තිබෙන නුඹේ කැරලි කාරකම නිසාද නුඹේ අහංකාර වචන මාගේ කන්වල වැකුණ නිසාද නුඹේ නාසයේ කොක්කක් අමුණා කටේ කටකලියාවක් දමා නුඹ පැමිණි මාර්ගයේම නුඹ ගෙන යන්නෙමි. එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කීය.
සිදුවන්න යන දේ පිළිබඳව මෙන්න ඔබට ලකුණක්. මේ අවුරුද්දේ ඉබේ හටගත් දෙයින් ඔබ කන්නේය. දෙවන අවුරුද්දේ ඔබට කන්න ලැබෙන්නේ එයින් ඇතිවන දෙයයි. තුන්වන අවුරුද්දේදී ඔබට ධාන්‍ය වපුරා අස්වැන්න කපා ගන්නත් මිදිවතු වවා මිදිපල කන්නත් හැකි වන්නේය. ජුදා දේශයේ නොමැරී ඉතිරි වන අය ගැඹුරට මුල් ඇදගෙන පල දරන ගස් මෙන් සමෘද්ධිමත් වන්නෝය. සියලු බල ඇති සමිදානන් වහන්සේ අදිෂ්ඨාන කර ඇති පරිදි ජෙරුසලමේ හා සීයෝන් කන්දේ නොමැරී ඉතිරිවන කොටසක් වන්නෝය. අසිරියාවේ අධිරාජයා ගැන සමිදානන් වහන්සේ වදාරා ඇති දේ මේ සේය. ඔව් මේ නුවරට ඇතුළු වන්නේවත් ඊ ගසක් ඊට විදින්නේවත් ඒ ඉදිරිපිට පලියක් රැගෙන එන්නේවත් එය වටලෑම සඳහා පවුරු බඳින්නේවත් නැත. ඔව් පැමිණි පාරෙන්ම ආපසු යනවා ඇත. ඔව් නුවරට ඇතුළු වන්නේ නැත. මෙසේ පවසන්නේ ස්වාමින් වන මමය. මාගේ ගෞරවය සඳහාත් මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැකබලා ගලවා ගන්නෙමි. ඒ රාත්‍රියේදී සමිදානන් වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අසිරියන් වරුන්ගේ කඳවුරේ 1,85,000 දෙනෙකුට පහර දුන්නේය. එළිවන විට ඔව් සියල්ලෝම මල කඳන් වූහ. එවිට අසිරියාවේ අධිරාජයා වූ සෙනෙකෙරිබ් තෙමේ පසු බැස නිනීවයට ආපසු ගියේය. දිනක් ඔහු තමාගේ දෙවි වූ නිස්රොක්ගේ දේවාලයේ නමස්කාර කරමින් සිටියදී ඔහුගේ පුත්‍රයන් වූ අදුම්මෙලෙක් හා ශෙරේෂේර් ඔහු කඩුවෙන් මරා දමා අරාරාත් රටට පලා ගියෝය. ඒසර් හද්දෙන් නම් ඔහුගේ තවත් පුත්‍රයෙක් ඔහු වෙනුවට අධිරාජයා වශයෙන් පත් විය.